දැනගත්තා මේ කාරණාවේ දැන් මම මේ කලින් කියපු නිරන්තර කරපු ධර්ම දේශනාව අනුව දැනගත්තා අපිට මේ ලෝකේ වැරදිලා තියෙන්නේ කොතනද කියලා නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම වරද්දාගත්ත ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. ඒ වැරදිලා තියෙන්නේ කොතනින්ද කියන එක අපිට තේරෙනවා. මොකද අපිට වැරදිලා තියෙන්නේ අපි බලන දේ, දකින දේ අපි හරි කියලා හිතාගෙන දකින්න බලන්නේ ආන්නේ. එතකොට අපිට දැනෙන දේවල් මේවා ඔක්කොම අපි හිතන්නේ මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි බලනකොට අපිට ඇහැට රූපයක් පේනවා. එහෙම තමයි අපි හිතන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා. මේ ශබ්දය අහවලාගේ ශබ්දය කියලා මේවා ගත්තාම මේකේ කිසි වරදක් නැහැ. මේව තමයි සිද්ධ වෙන්නේ කියලා අපි ඒක තමයි අනුරාග සංසාරේ ඉඳලා අපි මේ එන්නේ. මොකද අපි ඒක ඇත්තට එකපො නැති හින්දා තමයි ඒකට සාක්ෂියතම තාමත් අපි මේ මෙතන ඉඳලා ඉන්නේ අපි. එහෙම දැක්කනම් අපි කවදා හරි අද මෙතන නෑ අපි. මොකද ඇත්තටම ඒක තමයි අපිට තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ අපි දන්නේ නෑ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ වයින් තමයි අපි මේවා රැස් කරන්නේ. මේ රැස් කරන දේවල් වල ඇත්ත දන්නේ නෑ. දැන් මම මේ ටික වෙලාවෙත් මම මේ කිව්වේ රූපයක ඇත්ත. මේ රූපයක ඇත්ත අපි දන්නවද? අපි දන්නේ නෑ. අපි දන්නේ කොහොමද? ඇහැට රූපයක් පේනවා. රූපේ ලස්සනයි. හැමතිස්සෙම අපි ගාමන කරන ප්‍රධාන වැරද්ද තමයි මොකද්ද? රූපේ තමයි ලස්සන. ඒ කියන්නේ ඇත්තටම ලස්සන කියන එක රූපෙට අයිති නෑ. ලස්සන අයිති කාටද? ලස්සන අයිති තමන්ට. තමාගේ හිතේ තියෙන. දැන් මේ කෙනෙක් හරි රූපයක් මේ නෙළුම් මලට මම ලස්සනයි කියලා ගත්තට මේකට අකමැති අය නැද්ද? ඉන්නවනේ. එතකොට මේ නෙළුම් මලේදී ලස්සන තිබ්බේ නෑනේ. එතකොට එක එක්කලාගේ හිතවල තමයි මේ ලස්සන අවලස්සන තියෙන්නේ. එතකොට ඒ හිතවල තියෙන දේ අර සතර මහා ධාතුව මත පතිත කරලා මෙතන දෙන්නේ සතර මහා ධාතුව විතරයි. ඇත්තම කියනවා. එතකොට මේ සතර මහා ධාතුව මත අපේ හිතේ තිබිච්ච දේ පතිත කරලා අපි ඒ මල ලස්සන කරගන්නවා. ඊට පස්සේ අපි මල ලෝභ කරනවා. දැන් එතකොට ලෝභ කරලා තියෙන්නේ කවුද? කාටද ලෝභ කරලා තියෙන්නේ? ලෝභ කරලා තියෙන්නේ මම මටමයි. මේ බාහිර නෙවෙයි. එතකොට හැබැයි හොඳ වෙලාවට මම මටම ලෝභ කරගත්ත නිසා මට මේක අයින් කරගන්න පුළුවන්. මම බැරි වෙලාවට මලට ලෝභ කෙරුවා මල මේක අයින් කරයිද? නෑ ලෝභ නැති කරන්න බෑ. හොඳ වෙලාවට තමයි අර මම මටම ලෝභ කරගත්තේ. ඒක දන්නේ නෑ අපි. ඒක නිසා තමයි ලෝභය අපිට අයින් කරගන්න බැරි. අපි මේ මුලාවේ තියෙන්නේ. ඉතින් මේක දැනගත්තාම අපිට මේ ක්‍රමය දැනගත්තාම දැන් අපි හිතනවා දැන් මේ මල ලස්සනයි කියලා. දැන් මොන ක්‍රමයකින් හරි කවදා හරි දවසක ධර්මය අවබෝධ වෙලා අපි දැනගත්තා මේ මල නෙවෙයි ලස්සන තියෙන්නේ අපේ හිතේ කියලා. මේක ඕගොල්ලන්ට මම හරියට කියලා තියෙනවනේ. ඒ විදිහට මේ මල නෙවෙයි ලස්සන මේ හිතේ ලස්සන තියෙන්නේ. අපි මේ ලස්සන කියලා පනවගත්තේ කියන එක කවදා හරි දවසක ඔයගොල්ලන්ට දැනගත්තොත් තේරුම් ගියොත් අර මලට ඊට පස්සේ මල වෙනුවෙන් අපි ලෝභ කරයි. ඉතින් අපි සංසාරේ යන්නේ එහෙමනේ. මල වෙනුවෙන් ලෝභ කරලා. ඒ කියන්නේ බාහිර දෙයට අපි ලෝභ දේශ මොහ කරලා තමයි අපි සංසාරේ යන්නේ. අපි මේ අකුසල රැස් කරගන්නේ. එතකොට අපිට අකුසල රැස් කරගත්තේ නැත්නම් කුසලයේ අපි රැස් කරන්නේ. එතකොට අකුසලයේ කියන්නේ ලෝභ දේශ මොහ. ලෝභක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ නිබ්බාන. අය වෙන නිවන කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ලෝභ දේශ මොහ නැති බව. ලෝභ දේශ මොහ නැත්නම් යන්නේ විඩක්. ලෝභ දේශ මොහ වලින් අපි මේ පත්තු කරගෙන ඉන්නේ හැමතිස්සෙම. අපි ගිනි අරන් ඉන්නේ. ලෝභය. ඉතින් මේක නිවන එකට තමයි නිවීම කියලා කියන්නේ. එතකොට අපිට ලෝභ දේශ මොහ නැත්නම් අපි පත්තු වෙලා ඉන්නේ. අපි ගිනි අරන් ඉන්නේ. නේ අපි නිවිලා ඉන්නේ එතකොට. එතකොට ලෝභ දේශ මොහ ඇති උනේ වැරදීමකින්. ඒ කියන්නේ අපි වරදගත්ත දෙයකින් තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. වරදගත්තේ මොකද්ද? බාහිර තියෙන දේවල් ලස්සනයි හොඳයි නරකයි කියලා ගත්ත ඉන්නේ. ඒකවත්. හැබැයි බාහිර නෙමෙයි ඒක තිබුණේ. තමන්ගාවමයි ඒක තිබුණේ කියන එක අපිට කොහොමද තේරුම් ගන්න ඕන. දැන් ඕක තේරුම් ගත්තේ නැත්නම් ඕක නම් ඇත්ත කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ ඇත්ත වුණාට මේක තේරුම් ගන්න තාමත් බෑ. තේරුම් ගන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරමට අපි මේ බාහිර දේවල් වලට තමයි මෙච්චර කාලයක් අනුරාග සංසාරයක් ඉඳලා අපි බැඳලා තියෙන්නේ මේ වගේ මේ බාහිර දේවල් වල. ඒක මේ එකපාරකට ටග්ගලා තරින්න බැරි වෙයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝභ දේශ මොහ නිරුද්ධ වෙනව නෙවෙයි ක්ෂය වෙනවා කියලා කියන්නේ.
ක්ෂය වෙනවා කියන්නේ ගෙවි වෙනවා. එතකොට මේ පිටුන්ට දැන් මේ ධර්මයේ අවබෝධ වෙන්න ටික දැනෙන්න මේවා ටික ක්ෂය වෙලා යයි. ගෙවි යයි. ගිහිලා ඉතින් ඔයගොල්ලන්ට මේක හොඳට අවබෝධ වෙච්ච දවසක නිරුද්ධ වෙලා යයි. ඉතින් එතකොට ඒක වෙන්න නම් අපි මේ කෙරෙහි ධර්මයේ කෙරෙහි හිත යොමු කරගන්න ඕනේ. අපිට ධර්මයක් ලැබුණේ වෙන මොකටවත් නෙවෙයි. මේ ඛණ්ඩ බොණ්ඩ අනින්න පානින්න ලාභ ප්‍රයෝජන ලබන්න නෙවෙයි අපිට මේ ධර්මයක් ලැබුණේ. අපිට මේ ධර්මයක් ලැබුණේ මේ ලෝකෙ නිදහස් වෙන්න. උගත් වෙලාවට අපි ධර්මයෙන් වෙන ප්‍රයෝජන ගන්න හදන්නේ. ධර්මය ඒව කියන්න ඕනේ නෑ. ඉතින් එහෙම නෙවෙයි අපිට ඇත්තටම මේ ධර්මයෙන් වෙන ප්‍රයෝජනවල් නෙවෙයි අපිට ගන්න ඕනේ. ධර්මය ඕන වෙන්නේ අපිට නිදහස් වෙන්න. වෙන කාටවත් නෙවෙයි. අපිට මේ ලෝකෙ නිදහස් වෙන්න. අපි දුකින් මිදෙන්න. ඉතින් අපි දුකින් මිදෙන්න මේ ධර්මයේ ඇරෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඇරෙන්න වෙන කිසිම ධමයක් නැහැ මේ ධර්මයෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න. වෙන තැන්වල තියෙයි මේ తాවකාලික දුකින් නිදහස් වෙන දේවල්. ඒවා ශාස්ත්‍රවයන් වහන්සේ කෙනෙක් ඕනේ නැහැ. අපිට දොස්තර මහත්තයෙකුට පුළුවන් අපේ දුක නැති කරන්න. අපිට ලෙඩක් හැදිලා විඳින දුක නැති කරන්න පුළුවන් දොස්තර මහත්තයෙකුට. වෙන ඒ විදිහට කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒවා తాවකාලික දේවල්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. මේ తాවකාලික දුකින් මොදවන්න නෙමෙයි. දුකට පිළියම් කරන්න පුළුවන් අපට. ඒ දුක නැති කරන්න පුළුවන්. හැබැයි ආයෙත් දුක ඇති වෙනවා. ඒ දුක ඇති වෙන එකම නැති කරන්නයි බුදුහාමුදුරුවෝ උත්සාහ කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මයේ මේ දුක ඇති වෙන විදිහම නැති කරන්න. අපිට මේ කෝපය කෙරෙහි දුක ඇති වෙන්න පුළුවන්. මේ කෝපයේ දුක ඇති වෙනවා නම් කෝපෙන් දුක ඇති වෙනවා නම් කෝපය අරන් දානවා. අහගෙන. එතකොට දුක ඇති වෙනවා. එතකොට කෝපය නිසා ඇතිවෙච්ච දුක අපි නැති කරගත්තේ නැද්ද? නැති කරගත්තා. හැබැයි ඒ වුණාට මෙතන ආයෙත් කෝපය ගියාම දුක ආයෙත් අපිට දුක ඇතිවෙනවනේ. එතකොට අපි කෝපෙට තිබිච්ච දුක නැති කරගත්තද? ආයෙ කවදාවත් දුක නැති වෙනවද නැහැ? ආයෙත් නෑ. හැබැයි මේ කෝපය මෙතෙන්ට ගෙනල්ලා තියෙන එකම. එහෙම නැත්නම් මේ කෝපම නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට කෝපෙට තියෙන දුක නැති වෙයි. මෙන්න මේක හිතා ගන්න හොඳට තේරුම් ගන්න මේක. දැන් කෝපේ නම් ඒ හොඳද? දැන් මේ කෝපෙට තියෙන දුක නැති වෙන්න කෝපවලට කියන්නකෝ. දැන් මේ කෝපය කියන්නේ කෝපයක් නේ. මේකට තියෙන දුක නැති කරගන්න මේ කෝපෙත් අයින් කරනවා අනිත් ඒවාත් අයින් කරනවා. එතකොට ඒත් හැබැයි කෝප හදන කෙනා තව හිටියොත් කෝප හදනවනේ. එයා ආයෙත් හදයි. ඒ හින්දා අපි මොකද කරන්නේ? මේ කෝපේ හදන හේතුව කවුද? ඒ කෝපේ හදන ෆැක්ටරි. ෆැක්ටරියම කඩලා දානවා කියන්නකෝ. ආයෙ ෆැක්ටරිය හදන්න පුළුවන්. ඒක ඕනේ නැහැ. දැනට තේරුම් ගන්න. අපි මේ කෝපේ හදන ෆැක්ටරියම නැති කරලා දානවා. එතකොට කෝප හැදෙයිද? එතකොට කෝප හැදෙන්නේ නැහනේ. හැබැයි එතකොට අපිට නැති වෙන්නේ මොකේද තියෙන දුකද? අපි කෝපෙට තියෙන දුක. එතකොට අපි මේ බුලත් කොලේට තියෙන දුක එතකොට තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ කෝපෙට නැති වෙන දුක නැති වෙයි. හැබැයි ඊවන් අපිට බුලත් කොලේට දුක තියෙනවා. සංසාරය යන්නේ නැද්ද? යනවා. එතකොට ඒකත් නැති කරලා දානවා. අර විදිහටම බුලත් කොටුවක් නැති කරලා බුලත් හදන එකත් දානවා කියන්නකෝ. එතකොට බුලත් කොලේට තියෙන දුකත් නැති වෙයි. ඊට පස්සේ මේ වීදුරුවට තියෙන එක මේසෙට ගෙවල් මේ ඔක්කොටම තියෙන දුක නැති කරන්න ඔය ඔක්කොම එක එක නැති කරන්න ඕනද මනාට? ඒක නැති කරන්න පුළුවන්ද? බෑ. එතකොට අන්න එතනදී තමයි බුදුහාමුදුරුවෝ අපිට පිළිහිටුනේ. මේ ඔක්කොම ඇති උනේ එක හේතුවක් හින්දා. අන්න එතකොට ඒ එක හේතුව හොයලා ඒක නැති කරගත්තා කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේක හොඳ ලස්සන දහමක්. මේක පින්වතුන් තේරුම් ගන්න මේ සියලුම දේවල් ඇති උනේ කොහොමද කියලා හොයලා ඒ ඇති වෙච්ච ක්‍රමයෙන් නැති කරලොත් අපි අනිවාර්යයෙන් නිවන් දකිනවා. මොකද අපිට එතකොට නිවන් දකින්නේ ඇයි? නිවන් දකින්නේ නැතුව අපිට ඉන්න බෑ. ඇයි ඒ? අපිට ලෝභ දේශ මොහ ඇති වෙන්න දේවල් නැහැ. මේ සියලුම දේවල් ඇති වෙන බවම නැති කරලා තියෙන්නේ. ඒකට තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ දුක නැති කරන විදිහට දුක සඳහන් කළේ දුක ආර්ය සත්‍ය කියලා. නැති කරන හැදෙන විදිය දුක ආර්ය සමුදය සත්‍ය. සමුදය සත්‍ය ආර්ය සමුදය සත්‍ය.
නිරෝධයත් ආර්ය සමුදය නිරෝධය. මේ කියන්නේ එතකොට මේ සියලුම දේවල් තේරුම් ගත්තේ අර තියෙන දුකට තියෙන දේවල් වලට අදාළව නෙවෙයි ඒකේ හේතුවයි නැති කරේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාද ධර්මයක් තේරුම් ගත්තේ. දේශනා කරේ. අවබෝධ කරගත්තේ. ඒ පටිච්චසමුප්පාද ධර්මයේ තමයි තියෙන්නේ මේ සියලුම දේවල් ඇතිවන හේතුව. අන්න එතකොට මේ ඇති වෙන හේතුව නැති වුණොත් සියලුම දේවල් නැති වෙනවා. දැන් සාධුකාරය දෙන්නකො. දැන් එතකොට මේ පිටුතුන් දන්නවා මේ සියලුම දේවල් ඇති වෙන හේතුවක් දන්නවා ඔයගොල්ලෝ නේ. ඔයගොල්ලෝ ඇහුවොත් කියයි කොහොමද මේ සියලුම දේවල් ඇති වෙන්නේ කියලා. කියන්න බෑ කොහොමද මේ සියලුම දේවල් ඇති වෙන්නේ කියලා. ඕනම දෙයක් ඇති වෙන්නේ කොහොමද? ඔව්. ඔයගොල්ලෝ හොඳට කටපාඩමින් කියන්න දන්නවා. ඒ කියන්නේ ඇත්තමදී ඒක ඇත්ත තමයි. ඇත්තටම මේ දේවල් ඇති වෙන්නේ කොහොමද? දැන් අපිට රූපයක් ඇති වුණ එක අපිට රූපයක් පේන්නේ මේක මේ තියෙන්නේ දැක්කොත් නේ මේක. හැබැයි මේක ඇති වෙන එකත් වෙනම කතාවක්. ඒක වේශම යනවා කතා කරමු. අපිට රූපයක් පේන විදිය තමයි අර ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වෙලා තමයි ඊට පස්සේ තව චෛතසික ටිකක් එකතු වෙලා තමයි මේ රූපේ පේන්නේ. හැබැයි මේවා චෛතසික. ඒවා අපිට වෙන දේවල් නෙවෙයි. ඒ කියන්නේ මේ අපිට සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි මේ චෛතසික අපිට අයිතිද? කාටද මේ චෛතසික අයිති? ධර්මතාවය. ඒ කියන්නේ මේක අයිති බුදුහාමුදුරු දේශනා කරා ලෝකේ තියෙන ධර්මතාවයක් මේක. ඒ කියන්නේ පරමාර්ථ සත්‍යය. ඒ කියන්නේ මේක මේ ලෝකේ තියෙන පරම ඇත්ත. මේ ලෝකේ මේට වඩා ඇත්තක් නැහැ. මේ ලෝකේ තියෙන ඇත්ත මොකද්ද? රූප, චිත්ත, චෛතසික, රූප. ඔච්චරයි. විඤ්ඤාණ නිබ්බාන කියලා තියෙන ඒක අපිට අවදානන්න දින ඕනේ නැහැ. එතකොට මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? චිත්ත, චෛතසික, රූප. බලන්න කොච්චර ලේසිද අපිට මේක දැනගත්තොත්. මේ ලෝකේ අපිට මේ ගොඩ જાති තියෙන හින්දා නේද අපිට මේ කරදරේ. මේ ඔක්කොම එකේ රූප තියෙනවා, එක ලස්සන දේවල් තියෙනවා, බුලත් තියෙනවා, මේස තියෙනවා, මයික් තියෙනවා. මේ එක එක දේවල් ඔක්කොම තියෙනකොට හරි කරදරේ. මේ ඔක්කොම දේවල් එක ඒවා ඇති උනේ කොහොමද? ඒක තියාගන්නේ කොහොමද? නඩත්තු කරගන්නේ. අපිට මේ ඔක්කොම නැතුව මේ තියෙන්නේ මේ ඔක්කොම රූප කියලා දැනගත්තොත් ඇත්තටම මේ තියෙන්නේ රූප නෙවෙයි. මේ තියෙන්නේ ඇත්තටම අපිට මේ ලෝකේ ඇත්ත. එහෙමනම් දැන් මේ ලෝකේ ඇත්ත ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඒකනේ තාම මේ කෙදිලි ගගා මේ ලෝකේ තාම යන්නේ මේ. එතකොට මේ ලෝකේ ඇත්ත දන්නේ නැති හින්දා යනවා කියලා කියන්නේ මොනවද? ඔයගොල්ලෝ හිතන්නේ මේ ලෝකේ ඉතින් ලස්සන දේවල් තියෙනවා. ලස්සන මිනිස්සු ඉන්නවා. එක එක යාන වාහන මේ වගේ ගෙවල් දොරවල් ඔක්කොම මේ ලස්සන දේවල් මේ ලෝකේ තියෙනවා කියලා තමයි ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ හිතාගෙන ඉන්න හින්දා තමයි මේ ලෝකේ ඒවට ලෝභ දේශ මොහ කරන්නේ. හැබැයි මේ ගේ දොර වතු පිටි ඉඩකඩම් මිනිස් රූප සත්ව රූප මේ අපි ලෝභ ද්වේෂ කරන ඔක්කොම දේවල් මේ ඔක්කොම දේවල් අපි පණවා ගත්ත දේවල් නෙවෙයිද? ඇත්තටම දැන් අපි මේ කෝපයට මේ කෝපේ කිව්වේ කවුද? මේ කවදා හරි මේක හදපු කෙනා මේක කෝපය කියලා කියන්නේ. එදා මේකට කවුරු හරි මේක වීදුරුව කිව්වනම් ඒක වීදුරුව වෙයි. මේකට මේ වෙන මොකක් හරි පුටුව කියලා කිව්වනම් ඒක පුටුවක් වෙයි. ඉතින් එතකොට මේක පුටුව කියන එකද ඇත්ත, මේස කියන එකද ඇත්ත, කෝපේ කියන එකද ඇත්ත? කෝකද ඇත්ත? දැන් එක එකනා මේකට මේ එක එක නන්දායි. ඇත්තටම මේක හදපු කෙනාට ඕන නම් දාන්න පුළුවන්. මේක මම කෝපි කියලා හදපු කෙනානේ. එතකොට එයා එදා මේකට වෙන එකක් දැම්මා. තව කෙනෙක් කෝපයක් හදලා ඒකට වෙන නමක් දැම්මා. එතකොට ඕකවයි කෝකද ඇත්ත? දැන් මේක කෝපේ කියලා දාපු කෙනාද, මේක වීදුරුව කියලා දාපු කෙනාද, මේක මේස කියලා දාපු කෙනාද? එතකොට කෝකද ඇත්ත එතකොට? කෝපේ තමයි ඇත්තනේ.
ඇත්ත කෝකද? ඔක්කොම ඇත්ත. ඔක්කොම ඇත්ත වෙන්න බෑ. ඇත්ත කියන්නේ ඒකයි මොකක් හරි. ඔව්. ඒක තමයි දැන් ඒක පලාගත් දැන් ඇත්ත මේ වගේ ඇත්ත කෝක ඇත්ත ඒක මොකද්ද? ඒ කියන්නේ කෝපි කියන එකද වීදුරුව කියන එකද පිගාන කියන එකද මේස කියන දැන් මේ ඒක තමයි කියන්නේ මේ ඒක තමයි මේ ඒක හදපු කියලා දාපු නම් ටික මම මේ කියන්නේ ඉතින්. එතකොට ඒකෙන් කෝකද මේක ඇත්ත? එක්කෙනෙක් දැම්ම මේකට කෝපේ කියලා. දැන් තව කෙනෙක් මේ වගේම එකක් හදලා හිටා ඒකට දැම්ම පිගාන කියලා නම. දැන් ওই දෙක විතර ගමුකෝ අපි ගොඩාක් ගන්නද? දැන් එතකොට ඔය පිගානද කියන එකද ඇත්ත කෝපේ කියන එකද ඇත්ත? දෙකම එකකට ඇත්ත නෙමෙයි. හරි මෙහෙම නැත්තම් හරි හොඳට යන්නේ මේ. දැන් මේ දෙකම ඇත්ත නෙවෙයි නා. මේකේ ඇත්ත මොකද්ද? මේකේ ඇත්තක් තියෙනවද? ඔව්. මොකද්ද? මොකද දන්නේ නේද? දැන් හරි. ඒ කියන්නේ ඇත්තටම එතකොට මේකේ ඇත්ත මොකද්ද? මම ඔයගොල්ලන්ගේ උත්තරයන් ඔයගොල්ලන්ට දෙනවන්නේ. හරිද? දැන් එතකොට මේකේ ඇත්ත මොකද්ද? සතර මහා ධාතු කියව නේද? දැන් එතකොට ඔයගොල්ලෝ මේකට ලෝභ කරා නම් ලෝභ කරේ මොනවටද? සතර මහා ධාතුවටද? නෑනේ. කෝපෙට තමයි ලෝභ කරේ නේ. එතකොට කෝපේ කියන එක ඇත්තද බොරුද? බොරු. එතකොට මේක සතර මහා ධාතුව. සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. අපි දැකලවත් තියෙනවද? නෑනේ. ඒක අපිට කිසි අදාළයක් නැහැ. කෝපරණ අපි ලස්සනයි. සතර මහා ධාතුව අපි ලස්සනයිද? දැකලත් නැහැ. සතර මහා ධාතුවේ අපේ වටිනාකමක් තියෙනවද? නැහැ. එතකොට සතර මහා ධාතුව තියනවා නම් සතර මහා ධාතුවට අපි ලෝභ කරනවද? එතකොට ඔයගොල්ලෝම හිතන්න මම කියන්න ඕනේ මේක සතර මහා ධාතුව කියලා යම් කිසි දවසක ඔයගොල්ලන්ට තේරෙනවා. දැම්ම නෙවෙයි කවදා හරි දවසක තේරෙනොත් ඇත්තටම මෙතන තියෙන සතර මහා ධාතුව කියලා මේ කෝපෙට ලෝභ කරයිද? නෑ. අන්න ඒක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්මයේ තේරුම් ගන්න කියන්නේ ඒකයි. මෙතකොට මෙතන තියෙන්නේ සතර මහා ධාතුව කියන එක ඇත්තද බොරුද? ඒක තමයි ඇත්ත. ආන බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ ලෝකේ ඇත්ත දැනගන්න කියලා. ඉතින් අපි එතකොට බොරුවකට මෙච්චර කාල රැවටිලා තියෙන්නේ. බොරුවක් නිසා අපි මේ සංසාරේ යන්නේ. ඉතින් මේක මම අපි මුලින් ඉඳලා මේක දැනගත්තා නම් අපි සංසාරේ යන්නේ නැහැ. මෙලකට අපි නිදහස් වෙලා නිවන් දැකලානේ අපි. ඉතින් අපිට නිවන් දකින්න බැරි වුණේ ඇයි? මේක කෝපයක් කියලා හිතාගෙන මේකට ලෝභ කරපු හින්දා. ඒ කියන්නේ එතකොට අපිට ලෝභ දේශ මොහ තියෙන නිසා අපි නිවන් දැක්කේ නැහැ. ඉතින් එදා මුලින් ඉඳලා අපි දැනගත්තොත් මේ තියෙන සතර මහා ධාතුව කියලා අපිට ලෝභ දේශ මොහ නැහැ. අපි නිවන් දකින්න. ඒක කොහොම හරි කරගන්න වෙනවා මට. ඒක කරගන්න ඕකේ කාලේ දැන් සතර මහා ධාතුව කියන එකත් ඇති වෙලා නැති වෙලද යන්නේ. ඒකත් ඇති වෙලා නැති වෙලා පැවතිලා නැති වෙලා. දැන් ඒකත් ඕනේ නෑ අපිට. දැන් ඒ ඇත්තටම ඒ ටිකත් එහෙම තමයි. ඒ කියන්නේ ඒක ඒ සතර මහා ධාතුවේ පුරායි පංචබාරකයි. ඇති වෙලා නැති. පවතිලා සතර මහා ධාතුව ඇති වෙලා පැවතිලා නැකරන්නේ. සතර මහා ධාතුව ඇති වෙලා චිත්තක්ෂණ 17ක් තිබිලා නේද? ඒක විතරයි ඒක පැවතීම කියලා කියන්නේ. එතකොට මේ අනිත් දේවල් ඇත්තමත් ඔක්කොම ඒවා ඇති වෙලා නැති වෙන්නේ මොකද්ද? චිත්තක්ෂණය තුළ තමයි ඒ ඔක්කොම ඇති වෙලා නැති වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ලෝභ කරනවා නම් ලෝභ කරන්න හරිය අමාරුයි. ඇයි? අර චිත්තක්ෂණය අල්ලගන්න බෑනේ. ඒ චිත්තක්ෂණය කොච්චර වෙලාවද කියන අපිට අල්ලගන්න බෑ. ඒක ඔයගොල්ලෝ කවදාවත් ලෝභ කරන්න හම්බෙන්නේ නැහැ ඕනකම තිබ්බා. ඒක හිත කොහොමද මේ ඇත්ත දැනගන්න. ඒ ඇත්ත දැනගත්තොත් ඇත්තට මේකේ ඇත්ත දැනගත්තොත් අපිට ලෝභ කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරගෙන් මේ ලෝකෙට පහළ වෙන්නේ. මොකද ඔය කාරණාව මෙතන ඔය විදියට පේන විදිය, එහෙම නැත්නම් ඇහෙන විදිය, දැනෙන විදිය මේ වගේ දේවල් ඔය විදියට කියලා අපි කවදාවත් අහලා තියෙනවද? අන්න බුදුහාමුදුර දේශනා කරේ පුබ්බේ අරණුසුතේසු ධම්මේසු පෙර නොඇසු විරු දහම. උන්වහන්සේ දේශනා කරන්නේ මොකද පෙර කවදාකවත් අහලා නොතිබිච්ච දෙයක් තමයි උන්වහන්සේ දේශනා කරේ. එහෙම අහලා තිබිච්ච දේවල් දේශනා කරන්න නම් ඔච්චර ශාලාසංඛ්‍ය කාලපරක්ෂයක් පෙරුම් පුරලා දුක් විඳින්න ඕනේ නැහනේ. ඕන දැන් ඉන්න අයටත් පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන් ඔය වගේ දෙයක් කියලා දෙන්න. දෙමව්පියන්ට පුළුවන්, ගුරුවරුන්ට පුළුවන් ඔය කියලා දෙන්න. හැබැයි අර වගේ ධර්ම කියලා දෙන්න
ඕන නිසා තමයි අර දීපාකර බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා සාරා සංකේ කල්පලක්ෂ පෙරපිරි දුක් විඳ. එතකොට අපි දන්නවා දැන් මේ ලෝකයේ ඇත්ත දැනගත්තොත් නම් අපි ලෝකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ අපිට මේ ලෝකයට ඇලෙන්න ගැටෙන්න හේතුවක් වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ ඉන්නේ මේ ලෝකේ කුමුණලා වගේ මේකේ ඉන්නේ. අපි මේකේ දැරිලා ඉන්නේ මේකෙන් ගැලවෙන්න බැරි හින්දා. ගලව ගන්න ගැලවෙන්න ආස නැති හින්දා. මේකම අල්ලගෙන ඉන්නේ. එතකොට මේකම අපි අල්ලගෙන ඉන්නේ ඇයි මේකම හොඳයි කියලා හිතන හින්දා. මේකටම ආසයි හිතන හින්දා. මොකද මේක තියෙන හින්දා. මේක ලස්සන හින්දා. ඉතින් එතකොට අපිට මේ ලෝභයට බැඳෙන ඒ ඔක්කොම බැඳෙන්නේ අර ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන් තුනෙන් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝභ දේශ මොහ නැති වුණොත් අපිට ලෝකෙට මේ විදිහට අල්ලගෙන ඉඳලා බැඳගෙන ඉන්න තියෙන කාරණාව නැති වෙයි. අපි මේ ලෝකේ අතහරියි. ඒ අතහැරියොත් අපිට අය අල්ලම ගන්න දෙයක් නැති හින්දා අපි නිවන් දකිය. අල්ලගත්තොත් තමයි අපි නැවත ඒ අල්ලගත්ත දේ තියෙන ආසාව මේ ආත්මෙදී අපිට ඉවර කරගන්න බෑ. ඒ කියන්නේ අපි කියමුකෝ අපි මොනවා හරි මොකක් හරි ව්‍යාපාරයක් කරනවා. සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් කරනවා. සල්ලි හම්බ වෙනවා ඕන තරම්. කෝටි ගණන් හම්බ වෙනවා. හැබැයි මේ හම්බ වෙනකොට දැන් ඇති කියලා නවත්තනවද අපි? ඇයි ඒ නවත්තන්නේ නැත්තේ? ඒක තමයි ස්වභාවය. ඒක අපි කාටවත් hina වෙන්න කියන දෙයක් නෙවෙයි. ඒක වරදක් නෙවෙයි. ඒ අපේ ස්වභාවය එහෙම තමයි. අපිට මේක ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඇති වෙන්නේ නැත්තේ ඇයි? අපි ඒ තරම් මේ ලෝකෙට බැඳිලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපේ මනස හුරු කරගෙන තියෙන්නේ. අපි හම්බ කරනවා දරුවන්ටත් හම්බ කරනවා දරුවන්ගේ දරුවන්ටත් හම්බ කරනවා උන්දත් දීලා මන්දි තව ඒගාගේ දරුවන්ටත් හම්බ කරනවා. එහෙමත් කරනවා. මේ ඔක්කොටම මේ හත්මුඩු පරම්පරාවකට හම්බ කරන්න ඕන කියලා හිතනවා. ඒ වගේ කරලා හම්බ කරනවා. ඒත් මදි. ඒ කරලා මැරෙනකොට අනේ මට ආරයට තව හම්බ කරලා දෙන්න බැරි වුණා කියලා හිතපු ගමන්ටක් ගාලා පෙරේතෙක් කියලා උපදිනවා. ආයෙ උපදින්න ඕනේ ඊට පස්සේ. ඇයි මොකද? අර අතන අල්ලගෙන මැරිච්ච නිසා. හැබැයි කව වෙලාවේ හරි අර මේ දැන් මේ දුන්න ඇති මේ මගේ මේ ක්‍රියාවලිය මෙතන ඉවරයි. මෙහෙම කියලා අපි කවදා හරි දවසක අය ආපහු ලෝභ සිත් ද්වේෂ සිත් ඇති කරගත්තේ නැත්තම් අපිට අල්ලගන්න තරක් නැහැ. අපිට ආයෙ උපදින්න ඕනේ නැහැ. ඇයි උපදින්නේ? උපදින්න ඕන වෙන්නේ නැවත උපදින්න ඕන වෙන්නේ අර පෙර සංසාර පෙර භවයේ කියන්නේ මේ භවයේදී අපිට සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච දේවල් සම්පූර්ණ කරගන්න ඕනේ ඉතින්. ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ ආත්මරියාවත්. ඒ ආත්මරියාවත් එච්චර තමයි වෙන්නේ. ඉතින් ඒක දන්නේ නැහැ අපි ඒවට එදාටත් හිතන්නේ අනේ මේක කරගන්න බැරි වුණා නේ කියපුවම ආයෙ ගෙම්බෙක් වෙලා හරි මොකෙක් හරි වෙලා ආයෙ වුණේ. හැබැයි මිනිස්සු කියලා නම් උපදීන්නේ නැහැ. බොහෝම කලාතුරකින් ඒක සිද්ධ වෙන්නේ. ඒක අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ මිනිස්සු කියලා උපදීන්නේ නැත්තේ ඇයි? ඇත්තටම අර ලෝභ දේශ මොහින්ද. ලෝභ දේශ මොහ වලට විපාක තියෙන සතර අපාය කියලා මගේ බුදුහාමුදුරු දේශනා කරනවා. වෙන කවුරුත් නෙවෙයි. මේ තුන් ලෝකයක් දැනගත්ත මෙච්චර ඥානයක් උපදවගත්ත බුදුහාමුදුරු දේශනා කරනවා ලෝභ දේශ මොහ වලට විපාක තියෙන සතර අපාය කියලා. ඉතින් අපි ලෝභ දේශ මොහ නැති කරගත්තොත් ඒකයි අපි දන්නේ. ලෝභ දේශ මොහ නැති කරගත්තොත් අපි සතර අපායේ උපදින්නේ නැහැ. උපදින්න විදිහක් නැහැ. මොකද සතර අපායට අදාළ කරුණු තමයි ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ නැති කරගන්න කියලා හිතාගෙන තියෙන දේවල් ඔක්කොම දන් දෙනවා. කවුරු හරි ඉල්ලනකොට මොනවා හරි දෙනවා නෑ කියලා නේද දෙනවා. මේක ලෝභය අතාරීමක් නෙවෙයි. ඒක තව ටිකක් අපි පස්සේ කතා කරමු. අපිට ලෝභ දේශ මොහ කියන ඒවා නැති කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මේ ධර්මයක් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපිට මේ ලෝභ දේශ මොහ නැති කරගන්න විදිය. මේ ලෝභ දේශ මොහ අපිට නැති කරන්න බෑ. ඇයි ඒ නැති කරන්න බැරි? ඇයි මේ ලෝභ දේශ මොහ අපිට නැති කරන්න බැරි? ඈ? ඇයි වත්? ඔව් ඒ ඇයි අල්ලගෙන ඉන්නේ? ඇයි ඒ අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ ඇයි? ඔව් අවිද්‍යාව නිසා තමයි අල්ලගෙන ඉන්නේ. ඒ අවිද්‍යාව නිසා අල්ලගෙන ඉන්නවා කියලා කියමුකෝ. එතකොට අවිද්‍යාව නැති කරගන්න කොහොමද පුළුවන් වෙන්නේ එතකොට? ඒත් අපිට බෑ මේ ලෝභ දේශ මොහ නැති කරගන්න. ඇයි අවිද්‍යාව නැති කරොත් ලෝභ දේශ මොහ නැති කරන්න බෑ කියන එක මේ ළමයට අදාළ නැහැ. ඒක මේ ළමයේ විකෘතියි. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ ඉතින් මේ ටික කියන්නේ.
එතකොට මොනම හේතුවකින්වත් ඒ ලෝභ දේශ මොහ නැති එහෙම නැති කරන්න බෑ. ඇයි ඒ? නෑ නෑ ඊළඟ එකට ලොකු වෙනවා නේද උගලයි. ඒකයි නේද? ඒක පොඩි දෙයයි නේද? පොඩි දෙයක් නේද? ඔව්. අර ඉස්සලා කියපු උදාහරණය වගේ තමයි. දැන් ඉස්සලා සයිනස් කිව්වේ දැන් කෝපේ සම්පූර්ණයෙන්ම කෝප නිෂ්පාදනය නැති කරලා ඒ කෝපේ නැති කරන්න බෑ. අනිත්‍ය ඔක්කොම තියෙනවා. ඔව්. අපිට අවශ්‍යතාවය සම්මුතියම ගන්න නම් දැස් කියනවනේ මේකෙන් කොහොමද ඉන්න අපි තවත් ඉන්නහට තවත් වැඩිතර ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක අපි ලෝභ කරන්නේ නැහැ. එතකොට එහෙම වුණාම අපේ ලෝභය මොනවා නැති අනිවාර්යෙන් නැති වෙනවා. පුළුවන් දෙයක් ඒක කරන්න පුළුවන්ද ඒක? මං අහන්නේ ඒකයි. ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒක ළමයි ඇත්තටම ඒක කරන්න පුළුවන් නම් හරි. ඒක කරන්න බෑ. මං අහන්නේ ඒක බැරි ඇයි කියලා මං අහන්නේ. ඒක කරන්න බෑ. ඇත්තටම අපිට දරුවෙක් ඉන්නකොට හුරතා දරුවෙක් ඉන්නකොට සෙල්ලම් කර කර ඉස්සරහට එනකොට අපිට ඔයාට තියෙන ආසාව නැති කරන්න පුළුවන්. දැන් ඇති මෙච්චරයි කියලා නතර ගන්න බෑ. අපි මේ ධර්මය අවබෝධ කරගන්න යන්නේ දරුවෝ ඵලයන් යන දාගෙන යන්න පුළුවන්. බෑ. ඇයි ඒ බැරි? ඇයි මේ ඇත්තටම ලෝභ දේශ මොහ නැති කරන්න බැරි ඇයි? මම ඉන්නකම් කරන්න බෑ. ඈ? මම ඉන්නකම් කරන්න බෑ. මම නැති කරගෙන ඉන්න ඕනේ. බෑ මට නෑ. ඔක්කොම හිතෙන්නේ. මම නැති කරන්නේ කොහොමද? ඒක තමයි බැරි. ඒකට තමයි උත්සාහ කරන්නේ. නෑ මම ඉඳි පුළුවන්. මම ඉඳි පුළුවන් ඒක. හේතුව නැති කරොත් මේ හැමෝම ඔය හේතුව නැති කරනවා. අන්න ඒක ටිකක් උත්තරයක් තියෙනවා. ඒක තව ටිකක් කියනවා මම හේතුව මොකද්ද හේතුව? ඔව්. ඒක තමයි මං අහන්නේ. හේතුව නැති කරනවා කියන්නේ මොකද්ද හේතුව? නෑ අන්න අල්ලවලා නෑ. එහෙම නෙවෙයි. ඔය කතාව දුවකින් කතාවත් ඇත්ත. නමුත් ඕක නෙවෙයි DM කරන්නේ. ඕකයි. ඕක මොකද්ද? අපට අයිති දෙයක් නෙවෙයි. කාටද අයිති? මේ ලෝකෙට අයිති. ඒ කියන්නේ ලෝභ දේශ මොහ අයිති කාටද? නෑ තව සුද්ධක් තව ඒ ඉස්සරහට යන්න ඕන. හරි හොඟ කියලා. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ කොහෙන්ද කියන්නකෝ? දැන් අර ලෝකේ වගේ ඕනේ අන්න හේතු දරගන්න. ඇති වෙන්නේ කොහෙන්ද? සිතේ. එතකොට මේ සිත කියන කාර්යය අයිති. මේක ඇත්තටම අයිති. එතකොට මේ ලෝභ දේ ඇත්තටම මේක සාධුකාරය දෙන්න කොහොමද? හොඳට මේක තේරුම් ගන්න. මෙච්චරයි ඔයගොල්ලන්ට තේරුම් ගන්න තියෙන්නේ. මේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ හිතේ. මේ ලෝභ දේශ මොහ කියනවා සිතින් වෙන අකුසල. අතින් වයින් ක්‍රියා කරවලා. ලෝභ අතින් ලෝභ කරනවාද? නෑනේ. ක්‍රියා කරන වචනේ ලෝභ කරනවාද? නෑ. හිතින්. ඒ හිත කියන කායිටි කාටද ඇත්තට? කාටද සිත අයිති? හොඳට තේරෙන්න ධර්මතාවය කියලා නිකන් ලැස්සලා ඉන්නේ බා. මේ ලෝභය අයිති කාටද? දැන් කියන්නේ මේ සිත අයිති කාටද? අපි හිතන්නේ අපි කියලානේ. ඔව් අපි ඒක තමයි අපි අපිට කියලා හිතන්නේ. නමුත් ඉතින් ඕකට අයිතිකාරයෙක් ඉන්නේ බෑ. කවුද අයිතිකාරයා? ලෝකෙට දකින්න කැයිති නෑ කොහොම කාටයි කියලා දන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා ඕක අයිතිකාරයෙක්. ඈ කාටද? සිතක් කියන්නේ පංච උපාදානස්කන්ධයක්. අපිට යමක් කියන්නේ. ලෝකෙට කියන එකත් වැරදි නේ සර්. ඔව් ලෝකෙද කියවහමත් ලෝකෙ කිව්වම ඒක එතකොට ලෝකේ වෙනවා එතකොට. ඔව් මේක ලෝකේ කියන්නේ ඇත්තටම එක පැත්තකින් බලපහම ලෝකේ. බුදුහාමුදුරුවෝ දේශනා කරුවා ඕව ආයිති කාටද කියලා. සිත කියන්නේ කියන එක මොකද්ද? ඔන්න ඒක කියාපු ගමන් කියයි ඔයගොල්ලෝ දැන්. චිත්ත. ඒ ඊට පස්සේ අනිත් එක මොනවද? චෛතසික. මේවා කාටද ආයිති? මේක කාටවත් ආයිති නෑ. මේ ලෝකෙට ආයිතිත් නෑ.
මේක මේ ස්වභාව ධර්මයේ තියෙන දෙයක් මේක. ඒක කොතනකවත් අන්න අතන තීරමිලා මයිගාවට එනම නෙවෙයි. මොන ඔයක තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ටික තේරුම් ගන්න ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒකයි මේක ලෝකෙට අයිති නැහැ කියලා අනුගන්නේ. මේක ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. මේ ලෝකේ තියෙන දේවල් කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරේ. මේ කියන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන දේවල්. හැබැයි මේක කොහෙවත් තිබිලා කොතනකවත් තිබිලා ඉන්න එකක් නෙවෙයි. එක එක්කනාගේ ලෝකේ හදාගන්නේ කොහොමද අපි? අපිට ලෝකේ හදාගන්නේ කොහොමද? මේ ආයතන වලින් තමයි අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් තමයි අපි ලෝකයක් හදාගන්නේ. එතකොට මේ ලෝකයක් අපි ඉස්සරලා හදලා පැත්තකින් කොහෙද තියලා තියෙනවද? අල්මාරියක දාලා. නෑ. ඒ හදාගන්නේ කොයි වෙලාවෙද පුතා? ඒ වෙලාවේ. ඒ කියන්නේ අපි මේ ක්ෂණයකදී තමයි ලෝකයක් හදාගන්නේ. ලෝකයක් හැදිලා තිබරේ. ඒ හදන ලෝකෙට තමයි යලකයිදී. ඒ සිත කියන එක කලින් තිබිච්ච යන්නේ නෙවෙයි. ඒ හැදෙන මේ ලෝකය කියන්නේ ඒක හැදෙන වෙලාවට තමයි ඒ නැත්තම් ලෝකෙට සිත් අයිති නම් ওই සිත් වලින් ටිකක් අපි ණයටවත් ඉල්ල ගන්න බැරි මොකද හරි වුණා. බෑනේ. ඒක කොහොමවත් සිත් ගොඩක් තියාගෙන නැහැ. හැබැයි සිත් පරම්පරාවක් තියෙනවා මේ ලෝකේ. තියෙන්නේ එක එකන හදාගත්ත ලෝකෙ. එක එකන හදාගත්ත සිත් තියෙනවා. එතකොට ඒ සිත් අපි කාටවත් දැන් එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. ඔයගොල්ලෝනේ එතකොට සිත් හදාගන්න තියෙන්නේ. දැන් එතකොට මොකක්ද ප්‍රශ්නේ? දැන් එතකොට ඔය සිත් එන අයිතිකාරයෙක් ඉන්නවා දැන් එතකොට ඇත්තටම අයිතිකාරයෙක් ඉන්නවද? නැහැ කියන්නේ කොහොමද? ඒක තමුන් මේ හදාගත්තා. තමුන් හදාගත්තේ තමුන් ආයිද නැද්ද? උදේ ආයෙත් තමුන්ද වෙයිද? ඉතින් ආයතන කියන්නේ මොකද්ද? ඇහැ. ඉතින් ඇහැ තමුන්ද වෙයිද? ඉතින් ඒ වගේ ඇහෙන් නිරුද්ධ වෙන්න හරි හදා ගන්නවනේ. හරි ඇහැ අපේ නෙවෙයිද? ඇයි කියන්නේ බය? කවදාද නෑ කියනකොට පොඩ්ඩක් හොදා. එතකොට ඇත්තටම ඇහැ අපේ නෙවෙයිද? ඇහැ අයිති නැත්තම් ඕක කන්නඩිය දාගෙන ඉන්න මොකද? ඇහැට කන්නඩිය දාගෙන ඉන්නේ ඇහැ ආරක්ෂා කරන්නේ. ඇහැ අපිට අයිති නැද්ද ඇත්තටම? මගේ ගණ්ඩ අපිට බන්දලා දීපුනේ අයිති නෑනේ. කය කියන්නේ ඇහැ. ඒක අපිට අයිති නෑ. කය අයිති නැද්ද අපිට? ඒ මොකද නෑනේ. බුදුහාමුදුරුවෝ කියවන්නේ හරියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ නිවන් දකියේ කියලා. ඒකට අපි නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේක සංස්කාරේ කරපු කර්ම නිවන් අපට දීපු ආයතනයක් නේ. ඔව්. ඒක අපිට අයිති නෑ. ඒකයි. ඒකේ දෙන්නේ ඇයිද? ඒක පේන්නේ කොහොමද? ඒ වෙලට හවුකනවා නේ. ඒක ටිකක් හොඳයි. ඒක තමයි. ඒ කියන්නේ ඇහැ ඇත්තම තියනව නෙවෙයි බලන වෙලාවට උපද්දගෙන බලන්න නැති වෙනවා. ඒ කියන්නේ මේක පෙර තිබුණත් නෙවෙයි මත තියනවත් නෙවෙයි. ඒ කියන්නේ ඒක ඒ මොහොතේ හටගෙන නැති වෙලා යන දෙයක්. ඒ කියන්නේ ඇත්තටම මේ සියලුම දේවල් ඇහැ විතර නෙවෙයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඔක්කොම ආයතන ඒ වෙලාවට හටගෙන නිරුද්ධ වෙන දේවල්. මේව කාටවත් අයිති නැහැ. අන්න ඒ අයිති නැති සිත් වලට තමයි මේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. එතකොට ඒ සිත් වලට ඇති වෙන ලෝභ දේශ මොහ ඒ සිත් අපට අයිති නැත්තම් අපි කොහොමද නැති කරන්නේ? අන්න ඒකයි කියන්නේ ලෝභ දේශ මොහ අපිට නැති කරන්න බෑ කියන්නේ ඒකයි. එහෙමනම් මේක ලෝභ දේශ මොහ අපිට නැති කරන්න බැරි නම් ඉතින් අපිට නිවන් දකින්නත් බෑනේ මාත්‍යා. හරි වැඩේ නේද? මොකද කරන්නේ? ඈ? එතකොට නිවන් දකින්නත් බෑනේ ලෝභ දේශ මොහ අපිට ආයි නැති හින්දා අපිට නැති කරන්න බැරි නම් ලෝභ දේශ මොහ නැති වෙන්න ඕනේ. ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බාන. එතකොට කොහොමද ලෝභ දේශ මොහ නැති වෙන්නේ? ඒක ක්ෂය වෙන්න ඕනේ. කොහොමද ක්ෂය වෙලා යන්නේ? ක්ෂය වෙන්න දෙයක් නැහැ. අයින් කරගන්න දෙයක්වත් නැහැ. මොනවද කරන්න ඕනේ නැහැ. ඇයි
ඔයගොල්ලෝ මොකද කරන්නේ නැහැ. ඔයගොල්ලෝ නැයිද නෑ නේද? මොකද කරන්නේ? දැන් ඇත්තටම සිත දැන් මෙහෙම හිතන්න සිත Tamanට අයිති නෑ. හැබැයි සිතේ තියෙන ලෝභ දේශ මොහ එතකොට අපිට අයිති කරන්නත් බෑ. හැබැයි ලෝභ දේශ මොහ නැති වෙන්න ඕන නිවන් දකින්න. දැන් මොකද කරන්න ඕනේ? සිත මගේත් නෙවෙයි. සිත අනුන්ගේ. සිතට තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. හැබැයි මගේ තියෙන ලෝභ දේශ මොහ මට නැති කරන්න ඕන නිවන් දකින්න. දැන් මොකද කරන්න ඕනේ නෝ? මුලින්ද ආයතන ගන්න මේ ටික හොඳ ලෝභ දේශ මොහ නැති වුණොත් තමයි නිවන් දකින්නේ. ලෝභ දේශ මොහ නැති වෙන්න ඕන. හැබැයි ලෝභ දේශ මොහ මගේ දෙයක් නෙවෙයි. අනුන්ගේ දෙයක්. එතකොට ලෝභ දේශ මොහ අනුන්ගේ දෙයක් හින්දා මට නැති කරන්නත් බෑ. හැබැයි ලෝභ දේශ මොහ නැති නොකර මට නිවන් දකින්නත් බෑ. දැන් මොකද කරන්න ඕනේ? උපාදානය නොකර ඉන්න බෑ තියෙනවා. මගේ කියලා අල්ලගෙන ඉන්න නිසා ඒ අල්ලගෙන ඉන්න මගේ කියන අල්ලගෙන තියෙන එක නැති කරන්න බෑ. උතන තමයි ඉර වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ. නෑ මෙහෙම අපිට අයිති නැත්තම් ආයතනත් අපිට අයිති නැත්තම් සිතත් අපිට අයිති නැත්තම් ඔව්. ආයතනත් අයිති දෙයක් අපි බාරගන්නවා. ඉතින් ඒක තමයි ඇයි ලෝකයන් නිකන් ඉන්නකෝ. ඇති වෙලා නැති වෙන දෙයක් කියලා තේරුම් ගන්න. ඒවල ඇති වෙලා නැති වෙන දෙයක් වුණා ඇති වුණානේ පොඩ්ඩක්. ඒ වුණාට ඔබ කරන්න දෙයක් ඒ යාලා මම කියපු මගේ යාලක මටම දාලා කියවලා. ඒ වචන වල තේරුම් ගන්න කිව්ව නෙවෙයි. සායනාස ලෝභ දේශ නැති කරන්න උනන දෙයක් නෙමෙයි. net වෙලා යන. ඉතින් ඒක තමයි මම අහන්නේ. ඒ වගේ ලෝභ දේශ මොහ කොහොමද නැතිලා යන්නේ? මොකක්ද ඇත්ත ඇතිශරිය? නෑ එතන ඒක පොඩි අත්තක් ආවා. ඇත්ත ඇතිශරියෙන් දැනගන්න ඕනේ කියන එක. මොකක්ද ඇත්ත ඇතිශරියෙන් කියන්නේ ඒක ඉගෙන ගත්ත වචනයක්. හොඳට තේරුම් නැති වුණාද යන්න ඒක වෙන දෙයක් කියනවා. හැබැයි මේක මෙච්චර ඉගෙන තියෙන්නේ අපිට මේක අයිති නැති බව දැනගන්න එච්චරයි. මේ මහා ලොකු දෙයක් නෙවෙයි. මේක අපිට අයිති දෙයක් නෙවෙයි නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අයිති දෙයක් නෙවෙයි වුණාට අපි තාම හිතාගෙන ඉන්නේ ඔය කොච්චර කිව්වත් අපිට අයිති කියලා. මේක අපිට අයිති නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි දැනගන්න. එච්චරයි කරන්නේ. ඒක ඇත්තටම අපිට අයිති දෙයක් නෙවෙයි බව මොන විදියකින් හරි. දැන් ඒකට ක්‍රමය අහයි කොහොමද නැති කරන්නේ හාමුදුරනේ කියලා. ක්‍රමය තමයි කරන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම නැති කරගන්න මං කියන ක්‍රමේ නම් අපිට යෝනිසෝ මනසිකාරයෙන් ඉඳලා හිටන් මේ දැන් මේ කියපු කතන්දරේ ওই ටික මේක අපිට අයිති නැති දෙයක් කියන්නේ මෙන්න මේ හේතුව නිසායි අපිට නෙමෙයි මේක අයිති සිත්වලට සිත්වල කියන එකට අයිති මෙන්න මේ හේතුව නිසායි සිත අපේ එකක් නෙවෙයි සිත අයිති මේ ලෝකයට එතකොට මේ ලෝකයේ තියෙන දේවල් අපිට අයිති අපිට නැති කරන්න බෑ අපිට අයිති දෙයක් නෙවෙයි මේක කියන කාරණාව ටික නැවත එක එක විදිහට එක ආකාරයට මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න කිව්වේ අන්න ඕක. දැන් එතකොට ওই විදිහට බලනකොට මොකද්ද ඔයගොල්ලෝ බලන්නේ? ඔයගොල්ලෝ බලන්නේ ওই පංච උපාදානස්කන්ධයේ උදේවැය තමයි. ඒ වචන වලින් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ හේතු සකස් වෙන විදිය. මේ හේතු සකස් වෙලා නැති වෙන විදිය තමයි ඔය ඒවා ඇති වෙලා නැති වෙනවා කියලා කියන්නේ. එතකොට ඒකනේ ඔයගොල්ලෝ බලන්නේ අතරම. මේ සිත කියන එක අපේ දෙයක් නෙවෙයි. සිත අපිට අයිති දෙයක් නෙවෙයි කියලා ගත්තාම සිත සකස් වෙන්නේ සිත කියන්නේ පංච උපාදානස්කන්ධය. මේක හොඳට තේරුම් ගන්න ඒ වචන දෙකම එකක්. පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ උපාදානස්කන්ධ පහක් එකතු වෙලා. මේ උපාදානස්කන්ධ පහම නැති වෙලා යනවා. නමුත් ඒක ඕනේ නැහැ. ඒකේ විඥානය කියන එක ඔයගොල්ලෝ හොඳට දන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්සරින්ම දන්නවා විඥානය කියන එක චිත්තක්ෂණය පවතින කියලා. එතකොට ලිග්ගල් තුනක් තියලා හිටන් එක ලිග්ගලක් අයින් කළොත් අර මුක්තිය තියෙනවද නැහැනේ. ඒ වගේ විඥානය නිරුද්ධ වුණොත් අන්තිමවත් නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ එතකොට අපිට මේ සිත්වලට ඇති වෙන දේවල් සිතත් ඇති වෙලා නැති වෙන දෙයක්. එතකොට සිත කියන්නේ පංච උපාදානස්කන්ධයත් ඇති වෙලා නැති වෙන දෙයක්. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයක් මගින් සකස් කරගන්න ලෝභ දේශ මොහ අපිට අයිති නැහැ.
ඔන්න ඔය ටික හරියට දැනගත්තොත් ඔයගොල්ලෝ නිවන් දකිනවා. ඒ කියන්නේ එතකොට ඔයගොල්ලන්ට ලෝභ සිත් ඇති වෙන්න විදියක් නැහැ. ඒ ඇයි? ලෝභේ නැති වෙනව නෙවෙයි. ඔයගොල්ලන් ලෝභේ නැති වෙන්නේ නැහැ. ලෝභේ නෙමෙයි නැති වෙන්නේ. ලෝභේ ඇති වෙන හේතුවම නැති වෙනවා. එතකොට කවදාකවත් ආයි ලෝභයක් ඇති වෙන්නේ නැහැ. තියෙන එකට ලෝභ එක නැති කරගත්තා වගේ නෙවෙයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුර කෙනෙක් අපේ ලෝකේ මේ පින්වත්නි පහළුනේ උච්චර වටිනා ධර්මයක් කියලා දෙන්නේ. අපිට බුදුහාමුදුර කෙනෙක් නැතුව ඔය වගේ ධර්මයක් කියා දෙන්න සමතෙක් මේ ලෝකෙ හිටියේ නැති ඇයි? එච්චර ඥානයක් තියෙන්න තරම් පිංකලේ නැහැ කවුරුවා. නේද? එතකොට දීපන්තර බුදුහාමුදුරගේ කාලේ ඉඳලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියන්නේ ලක්ෂ ගණන් අයින් කරලා දාන්නේ. එක කල්පයක් කියන්නේ කොච්චරද? ඔයගොල්ලෝ දන්නවා අර අබයට කොච්චරද ගාන කියලා 74ක් දිග පළල උස පෙට්ටියකට අබකට පුරවලා අවුරුදු 100කට සැරයක් එකක් අයින් කරනවා. ඕක අයින් කරලා ඉවර වෙන දවස් අපිට හිතන්නත් පුළුවන්. ඉච්ඡර තමයි එක කල්පයක් කියන්නේ. එතකොට ඒ වගේ කල්ප ලක්ෂ ගණන් පෙරුපෙරුවයි කියන්නේ මොනතරම් ඥානයක් පහළ වෙන්න ඕනද? ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේ මේ වගේ ඥානයක් පහළ වුණේ මේ පිනට. ඒක නිසා තමයි උන්වහන්සේ ඒක පහළ වුණේ. උන්වහන්සේට මේ ඥානයක් අවශ්‍ය වුණේ නැහැ නිවන් දකින්න. දීපංකර බුදුහාමුදුරන්ගේ වචන හතරක් පද හතරක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණා. නිවන් දැක්කේ නැහැ. ඒ අය අපි ගැන අනුකම්පාවෙන්. අපිටත් මේකට කියලා දෙන්න නිවන් දකින්න ඕනේ. එදා නිවන් දැක්කනම් අපිට මේක කියා දෙන්න විදියක් නැහැ. බුදු වෙලා ඕන මේක කියා දෙන්න. මොකද බුදුහාමුදුරුවෝ කියන දේවල් නේ අහන්නේ අනිත් අය කියන දේවල් අහන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදු වෙලාම නිවන් දකින්න මේක කියලා දෙන්න ඕන කියලා හිතාගෙන තමයි බුදු වුනේ. ඉතින් ඒක බුදු වෙන්න පෙරපුරුව කාලේ අනන්ත අප්‍රමාණ දුක් විඳ දුක් අන්දරා අපි ඇත්ත දුක් විඳලා නැතුව ඇති. අපි දුක් විඳලා ඇති මේ ධර්මය අවබෝධ කරගන්න නෙමෙයි. හැබැයි අපි ධර්මය අවබෝධ කරගන්න ඉච්ඡ දුක් වේදේ නැහැ. බුදුහාමුදුරුවෝ අනන්ත අප්‍රමාණ ලෝක නිරේපව හිටියා. ඉතින් ඉච්ඡ දුක් විඳේ අපි වෙන්නේ. එතකොට මේ පිටු තේරුම් ගන්න අපිට එච්චර මේ වාග්ය සම්පන්න කාලයක මේ වචන මේ විදිහට අහන්න දැනගන්න පුළුවන් කාලයක තමයි අපි මේ ඉපදිලා ඉන්නේ. මේ කාලේ පින්වත්නි ආය කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ. මේ වගේ කාලයක් අපිට ලැබෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයකම විතරයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවතින කාලයක විතරයි. වැඩි කාලයක් මේ ලෝකේ පවතින්නේ බුදුහාමුදුරන්ගේ බණ පදයක්වත් අහන්න බැරි කාලේ. ඒ කාලවල අපි මනුස්ස වෙලා උපදී. හොඳ ලොකු සැප සම්පත් තියෙන ලොකු තැන්වල උපදී. රජ කුමාරයෝ වෙලා උපදී. හැබැයි මේ බණපදයක් අහන්න හම්බෙන්නේ නැහැ. ආයෙත් මැරිලා හිටන සතර පායනවා උපදී. එතකොට ඒකේ ආයෙත් අපි කල්පනා කරන් ඉඳලා ආයෙත් කොහොමනි මාසාත්ම ලැබෙනකොට බුදුහාමුදුරන්ගේ බණක් අහන්නේ. ඉච්ඡර එහෙම සංසාරයක අපි මේ දැන් බුදුහාමුදුරන්ගේ බණපදයක් අහන්න පුළුවන්. ඒ ධර්මයේ ජීවමානව පවතින කාලයක අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා. මොන තරම්නම් පිනක් අපි කරලා ඇද්ද පෙර සංසාරේ. කොච්චර පින් කරපායද අපි. ඉතින් ඒක නිසා තමයි ඒක ලැබුණේ. හැබැයි අපි අර කෝටි ගානක ස්විප්යක් ඇදිලා හිටන් උහි කාලා බීලා විනෝද වෙලා මිනිස්සුන්ට එක මෙහා කරලා නරක වැඩ කරලා ජාම ඔක්කොම කරලා අර සල්ලි ටික නැති රාස්ති කරලා දාලා නිකම් ආරේ හිටියටත් වැඩි හිඟා දෙක වෙලා ඊට පස්සේ මේ පින්නතුන්ට ලැබුණේ ඒ වගේ ස්විප්යක් නෙවෙයි. කෝටි ගානක ඇමරිකන් ඩොලර් ගානක ස්විප් ලොකු. ඒ සල්ලි ටික පවුලේ හැමෝටම දීලා මිනිස්සුන්ට දීලා සමුත්තත් යමක් කරගෙන ඒක ආරක්ෂා කරගෙන ඒකේ හොඳ ප්‍රයෝජන කරගෙන ජීවත් වෙන්න. අර වගේ කාලකන්ණි වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා අපිට ලැබිච්ච මේ අවස්ථාව අපිට කවදාවත් ආය ආපහු උදා වෙන්නේ නැහැ. මේ උදා වෙච්ච වෙලාවේ නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි අපිට ආපහු ප්‍රයෝජන ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි උත්සාහ කරමු කොහොම හරි මේ ධර්මයේ අපිට මේ ජීවිත කාලයේදීම අවබෝධ කරගන්න. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන ප්‍රධාන කාරණාව තමයි අපි මේ දැන් උදේ ඉඳන් සාකච්ඡා කරේ. මොකද පංච උපාදානස්කන්ධය අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඒ වගේම පටිච්චසමුපාදේ මේවා අපිට අවශ්‍ය වෙනවා මේ ධර්මයේ අපිට අවබෝධ කරගන්න. මොකද අපි දන්නේ නැති හින්දා. මේ ලෝකේ දෙයක් දන්නේ නැති හින්දා අපිට කරන්න දෙයක් නැහැ. අපි කරන්නේ යමක් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි බොහෝ වෙලාවට කරන්න යමක් දැනගෙන ඉන්නේ නැතුව කරනවා අපි. අපි මොනවද කරන්නේ මොකටද කරන්නේ මොකක් පිණිසද කරන්නේ මොන හේතුවකින්ද කියන්නේ දන්නේ නැහැ.
අපිට ඕනේ කරන්න දේවල්. අපිට හරිය හැමදෙස්සෙම අහමුදේ දැන් මොකද්ද මම කරන්නේ? දැන් මොනවද කරන්න ඕනේ කියලා අහන්නේ. කරන්න දේවල් අහන්නේ. කරන්න දේවල් නැහැ මොකක්ද? කරන්නේ මේක දැනගෙන ඉවරලා. ඉස්සෙල්ලා දැනගෙන ඉන්න. බුදුහාමුදුරේ දේශනා කරනවා දර්ශනයටපත් වෙලා ඉවරලා කෘත්‍ය කරන්න. සත්‍ය ඥානයට ඇවිල්ලා කෘත්‍ය කරන්න. සත්‍ය ඥානය කියලා කිව්වේ ඇත්තටම මේ ලෝකේ තියෙන සත්‍ය ධර්මය දැනගන්න නම් ඔය කියපු කාරණාව ටික දැනගත්ත නෝන තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. සත්‍ය ඥානය කියලා කියන්නේ මේම ලෝකේ තියෙනවා ඇත්ත හතරක්. මොකක්ද මේ ඇත්ත හතර? දුක්ඛ පිළිබඳවයි, දුක හැදෙන හැටි පිළිබඳවයි, නැති කරන විදියයි, නැති කරන මාර්ගයයි කියන මේ කාරණා හතර විතරමයි මේ ලෝකේ තියෙන ඇත්ත. ඔය ඇත්ත හතර අපි දැනගෙන හිටියොත් ඒ සත්‍ය ඥානයට අපි එනවා. ඔය ඇත්ත හතර හරියට දැනගත්තා කියන්නේ සත්‍ය ඥානය. ඒ සත්‍ය ඥානයට ආවන් පස්සේ තමයි අපිට කෘත්‍ය කරන්නේ. සත්‍ය ඥානයට ආවන් පස්සේ සත්‍ය ඥානය කියලා කියන්නේ ඇත්තටම සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා ආයනවත් සතර පාය යන්නේ. ඉතින් ඒක නිසා එතනින් එයාට ලොකු රැකවරණයක් තියෙනවා. එයා ආරක්ෂා කරලා දෙනවා. ඊට පස්සේ නිවන් දකින්නකම් එයාව ආරක්ෂා කරලා දෙනවා. සතර පාය ගියොත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා සතර පායේ නොයා එයාව ආරක්ෂා කරනවා අර ධර්මයේ විශ්ින්. ඒ ආරක්ෂා කරලා එයා නිවන් දකින්නකම් එයා බලාගෙන ඉන්නවා. ඒක තමයි අපිට සත්‍ය ඥානයට පස්සේ තියෙන වටිනාකම. ඉතින් ඒක නිසා මේ පිටු තේරුම් ගන්න අපිට මේ ලැබිච්ච මේ වෙලාවේදී අපේ තියෙන යම් මේ අපේ තියෙන දේවල් නෙවෙයි ඇත්තට. ඇත්තට පින්වත්නි අපි හැමෝම මේ ලෝකේ ජීවත් වෙන්නේ අනිත්‍යයට ඕන විදිහට. අපිට ඕන විදිහට නෙවෙයි. අපි කොයි වෙලාවකවත් හිතනවාද මේ අපිට ඕන විදිහට අනේ අනිත්‍ය මොනවා කියලා කවන්න මම මේක ඇඳගෙන යනවාද කියලා හිතව ඔයගොල්ලෝ එහෙම එනවාද? නෑ මම ටිකක් ලස්සන ඇඳගෙන යනකොට මේ විදිහට අනිත්‍යත් මෙහෙම ඇඳගෙන එයි. අනිත්‍ය ටිකක් හොඳට ඇඳගෙන අනිත්‍ය සුදු ඇඳුම් ඇඳගෙන ආවිලා මම මෙහෙම ඇඳගෙන කියලා එහෙමත් ඉලයි. අනිත්‍ය ලස්සන ඒවා ඇඳගෙන මං කැතට ගියොත් ඔය දැන් ඒක කවුද ඒ ලස්සන කරන්නේ? කවුද සංසන්දන උත්සාහ කරන්නේ? අනිත්‍යය. ඒ කියන්නේ එතකොට මේ දුක සැප තියෙන කවුරු ගාවද? අනිත්‍යය ගාව. ඒ කියන්නේ අපිට එතකොට අනිත්‍යයට වාල් වෙලා ඉන්න ඕන. දැන් අපි හිතන්න ඕන අනිත්‍යය අනේ මේ හාමුදුරුවෝ හොඳට බණ කියනවා කියයි කියලා මම උන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මං අනිත්‍යයට වැද වැටෙන්න ඕන. අනේ උඹලා මට මේ මං කියන බණ හොඳ බණ කියලා කියවපල්ලා. කියලා එහෙම කියන්න ඕනේ. එහෙම හිතන්න ඕන අපිනේ. එතකොට අපි මර්ගයේ සැප මං බලාපොරොත්තු වෙන කාගෙන්ද? අනිත්‍යයෙන්. එතකොට ඕක කරන්න පුළුවන් වැඩක්ද? ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේක අපි තේරුම් ගන්න ඕනේ මේ අනික් අය මත අපේ දුක සැප මත පතිත කරන්නේ නැතුව අපි ඒක බාර ගන්න ඕනේ. පින්වත්නි මේ ලෝකේ හැමෝම කරන්නේ එකම එක දෙයයි. මොකද හැමෝම කරන්නේ අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා. අනිත් අය සතුටු කරගෙන ජීවත් වෙනවා. එහෙම කරන්න එපා. තමන් සතුටු වෙන්නේ කොහොමද? අනිත් අය සතුටු කරන්න මේ එදා ඉඳලා අද වෙනකන් අපි උත්සාහ කරපු විදිහට නෙමෙයි තමන් සතුටු වෙනවා. අපිට අනිත් අය සතුටු කරන්නේ නැතුව තමන්ට සතුටු වෙන්න බෑ. ඒයි. අනිත් අය සතුටු කිරුවේ නැත්නම් තමන්ට හොඳ කියන්නේ නැහැ නේ අනිත් අය. ඒකෙන් හැමතිස්සෙම බලනවා අනිත් අය සතුටු කියන්නේ. ඔක කරන්න පුළුවන් වැඩක්. කවදාකවත් ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපි මේ ලෝකේ යථාර්ථය දැනගන්න ඕනේ. කවුරු සතුටු කරන්නේ නෙවෙයි, තමන් සතුටු වෙන්න ඕනේ. අපි කොහොමද තමන් සතුටු වෙන්නේ? කොහොමද තමන් සතුටු වෙන්නේ? අපි ඒකට උත්තරයක් ගමු බලන්න. කොහොමද කියන්න බෑ කොහොමද තමන් සතුටු වෙන්නේ කියලා. දැන් අනිත්‍ය සතුටු කරන්නේ නැතුව කොහොමද තමන් සතුටු වෙන්නේ? සතුටු වෙන්න ඕනේ මොනවද? මොනවද අපි සතුටු බලාපොරොත්තු වෙන්නේ?
බාහිර තියෙන දේවල්. බාහිර තියෙන දේවල් වලින් තමයි අපි සතුට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කොහොමද මේ බාහිර දේවල් එතකොට අපි බාහිර දේවල් අරගන්න වෙනවද සතුට අරගන්න? බාහිර දේවල් නැති කරගන්න බෑ නේද? ඒ නැති කරගන්නත් බෑ. ආයිති කරගන්නත් බෑ. නැති කරගන්නත් බෑ. ඒතකොට හැමදේම වෙන්නේ තමාගේ සිත තුළ සිද්ධ ඔව්. වෙන දෙයක් නේ. ඔව් ආන්න එතනින් පටන් ගන්න. තමාගේ සිත තුළින් තමයි මේ සිත මේ තමාගේ නෙවෙයි සිත තුළින්. අපි තමයි කියලා දැනට ගමු එහෙම. ඔව්. දැන් සිත තුළනේ ධර්මතා, ඒ කියන්නේ සිත තුළනේ මේ දේ ඇති වෙන්නේ. ඔව්. එතකොට දැන් අපිට යමක් දකිනකොට දැන් අපිට අවබෝධය තියෙනවා නම් මේ මෙතන තියෙන්නේ ඇත්තටම අපි කියන්නේ අපිට දැන් දකින්න දේ තුල අපිට අනිවාර්යෙන් ගොඩාක් වෙලාට දැනෙනවානේ සතුටක්. ඒ කියන්නේ වේදනාවක්, ආශාදය කියන එක. ඒ කියන්නේ දැන් ඒවා ඇහිලා ඒ වෙලාවේ හේතුන් නිසා දැන් අපි දැක්ක නිසා ඒ වෙලාවේ ඇති වෙලා ඒ වෙලාවෙ නිරුද්ධ වෙලා ගියේ. නමුත් අපිට ඒක අවබෝධයක් තියෙනවනේ යම් කිසි කෙනෙකුට මේක ඇති වෙලා නිරුද්ධ වෙලා ගිය දෙයක් කියලා. එයාට එතකොට එයාගේ හිතේ අර කියන සතුට නෙමෙයි. කියන්නේ දැන් අපි දැකලා ආශාදයෙන් සතුට නෙමෙයි. නමුත් නිරාමිෂ සතුටක් කියන ප්‍රීතියක් හිතේ යම් කිසි මට්ටමකට අන්න හොඳ වචනයක් කියුණා. නිරාමිෂ සතුටක්. අන්න ඒක ඔස්සේ තව පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඇත්තටම සතුට කියන්නේ මොකද? නිරාමිෂ සතුට නම. ඒ කියන්නේ සතුට කියන්නේ දැන් අපි සතුට විඳින්නේ කොහොමද? දැන් අපි විඳින්නේ ආශාදයෙන්. ආස්වාදයෙන්. අපි ආස්වාදයෙන් ඇත්තටම ආස්වාදයටම අපි මේ සතුට. ආස්වාදයෙන් විඳින්නේ කොහොමද? ආස්වාදයෙන් විඳින්නේ මොනවත් එක්කද අපි? කෙලෙස් එක්ක. කෙලෙස් එක්ක. ඒ කියන්නේ අපි ඇත්තටම කෙලෙස් එක්ක තමයි ආස්වාදයෙන් විඳින්නේ. එතකොට මේ කෙලෙස් එක ආස්වාදය කියන දැන් අර කියවේ නිරාමිෂ සතුට කියන්නේ. එතකොට අපිට කෙලෙස් එක ආස්වාදයක් තියෙනවාද? කෙලෙස් එක සතුටක් විඳින්න පුළුවන්ද අපිට? හැබැයි අපි සතුට විඳිනවා. කෙලෙස් එක තමයි අපි සතුට විඳින්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි වෙලා ඔෆිස් එකේ ගිහිලා hina වෙලා අනුන්ගේ ඇදයක් කියලා හිටන් අපි hina වෙනවා. සතුටක් විඳින්නේ නැද්ද? හැබැයි සතුටක් විඳින්නේ මොකක් කියලාද? අනුන්ගේ ඇදයක් කියලා අනුන්ට මොකක් හරි මේ අපහාසයක් කරලා අපි විඳින්නේ. එතකොට අපි ඒ සතුට විඳින්නේ කොහොමද? කෙලෙස් එක. අපි එතකොට මේ කෙලෙස් එක තමයි. හැබැයි එහෙම නැතුව කාටවත් හිරියක් නැතුව ඔය නිකලෙස් සතුටක්. ඒ කියන්නේ කෙලෙස් නැති නිරාමිෂ සතුටක් අපිට විඳින්න පුළුවන්. ඒක කොච්චර සතුට වෙන්නේ? දැන් අර විදිහට දැන් ඔෆිස් එකේ ගිහින් අර අකාගේ හරි බොස්ගේ ඇදයක් කියලා බොස් මෙහෙමයි යන්නේ මොනවා හරි කියලා ඒක එයාගේ මොකක් හරි නායක ක්‍රියාපටිපාටියක් මාතක් කරලා කියලා හරි වදිතරංගේ හොඳට මතකයි මම කියලා පුරුදු දෙනවා. ඒකයි. එතකොට එහෙම වෙලා අපි අද කරලා hina වෙනවා ඔය ලන්ච් රූම් එකට ගියාම එහෙම. එතකොට ඕක ආරංචි නා බොස්ට. බොස් මොකද කියන්නේ? අන්න එතකොට බොස් නිකන් ඉදීලා. එතකොට අර ලැබිච්ච ආස්වාදය අර විඳ සතුටක් දෙනකොට. එතකොට ඒ සතුට ආපහු දුකට එනවනේ. එතකොට ඒක ඒ සතුට හැමදාම ආපහු දුකට එනවා. අන්නේ දුක විඳින්න නැති සතුටක් තමයි අපට ඕනේ. ඒ දුක විඳින්න නැති සතුටක් නම් ඒක විඳින්න ඕනේ කොහොමද? ඒක තමයි නිරමිෂ සතුට කියලා කියන්නේ. ඒක කාටවත් හිලියක් නැහැ. එහෙම සතුට විඳින්න නම් අරත්තාගේ අපරාගේ අපි මේ හිතෙන් විඳින සතුට. ඒ කියන්නේ අතනල hina වෙලා කතා බහ කරලත් අපි හිතේ තමයි විඳින්නේ. හැබැයි ඒක ඔක්කොම hina වෙලා කතා බහ කරලා සතුටක් අපි ආරෝපණය කරගෙන අපි සතුටක් උපද්දගෙන අපි ඒ සතුට විඳින්නේ. හැබැයි ඒම අපි උපද්දගෙන නෙවෙයි සතුට විඳින්නේ. ඉපදිච්ච සතුට අපි විඳින්න ඕනේ. අපිට ඉබේ සතුට ඉපදෙන්නේ. කොහොමද ඉබේ සතුට ඉපදෙන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ සොයනස දැන් අපිට කෙලෙස් හේතු කොටගෙන ඇති වෙනවනේ සිතුවිලි. ඒ කියන්නේ කෙලෙස් කියන්නේ දැන් අපිට මනසිනුත් ඒක දේ වෙනවනේ. දැන් යම් කිසි වෙලාවකට අවබෝධය තුලින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේවා මේ ඇති වෙන දේවල් අපි යෝනිසමනසිකාරයෙන් දැකලා මේවා ඇති වෙලා නැති වෙන දේවල් පිළිබඳ මම මේ සතුට වෙන්නවත් දේශ කරන්නත් ඕනේ නැහැ කියලා මගේ හිතේ යම් කිසි වෙලාවක ඒවා අවබෝධය තුලින් මම ඒවා නැති කරගත්තොත් ඊළඟට ඒවා නැවත එන එක යම් කිසි මට දැනෙනවා නම් ඒව දැන් එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි තුමු තේෂේ හරි සතුට හරි එන්නේ නැහැ කියලා දැනෙනවනම් මට දැන් ඉස්සර මට හරියට මේවා එනවා. දැන් මට එන්නේ නැහැ. මොකද මම දන්නවා මේවා ඇති වෙලා
නැති වෙන දේවල්. එතකොට මගේ තුල ඇති වෙනනේ හිතේ සතුටක්. ඒ කියන්නේ මට දැන් ඒව එන්නේ නැහැ. ඒ කියන්නේ මට එක්තරා මට්ටමකට ඒක පාලනය කරගන්න පුළුවන් වුණා කියලා සතුටක්. හොඳ ඒක එක. ඔන්න ඒ කාරණාවත් හොඳට මතක තියාගන්න. ඒක එක කාරණා. ආදීනව හිතනවා නම් අපි දැන් ගන්න ආස්වාදේ අපිට මේවයි ලැබෙන ප්‍රතිඵල ආදීනව මේවා මෙච්චර කර්මී දුක් විඳින. ඒ වගේ හිතලා අපි නිරාමිසතුටක් විඳින්න. ඉතින් ඒ වගේ හිතලා කොහොමද නිරාමිස සතුටක් විඳින්නේ? ආදීනවෙන්ම අර ගන්න කෙනෙකුට මොනවා හරි කියලා ආස්වාද විඳින්න. ආදීනව හිතලා ඒක නොකර හිටියොත් පුළුවන්. ඉතින් ආදීනව කියලා හිතුවට නොකර ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒක තමයි කෙරෙන්න ඕනේ අවසානයේ. හැබැයි ඉතින් අපිට දැනන්න බෑනේ ඒක ඒ ආදීනව මෙහෙම තියනවා කියලා දැනන්නේ අපි මේ දැන් කරන්නේ ඒ ටිකනේ. දැන් කරන්නේ අපි ආදීනව දන්නවා අපිට නොදන්නවා ආදීනව දන්නවා. දැනගෙනත් අපි ඒක කරනවා. හැම සිද්ධියකම අපි හිතන අපිට හිතෙනවා නම් මේක කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා එහෙම හිතාගෙන අපි වැඩ කරනවා අපිට. ඔව්. හිතේ පාලනයක් ඇති කරගන්න අකුසල් සිතක් ඇති වෙනොත් අපි ඒක මැඩපවත් කරගෙන කුසල් සිතක් ඒකත් එක ක්‍රමයක්. තව එහෙම මැඩපවත්වා ගන්න හැබැයි මෙහෙමයි ඔය කොච්චර කිව්වත් අපිට ඒක මැඩපවත්වා ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. ඒක නැතුව ලේසි ක්‍රමයක් හොයාගන්න ඕනේ. දැන් ඔය කරුණු කියපු දේවල් ඔක්කොම එකතු කරගන්නකො. දැන් ඔයා කියන එකත් හරි කියන්නකො. කුමාරලා කියපු එක මම කියපු එක හරි. දැන් ඔය ඔක්කොම දේවල් අපිට නැති කරගන්න බෑ. ඔය මොනවත් අපි නැති කරන දේවල් නම් නැති කරන්න හිතන්න එපා. ඒක කරන්න බෑ. හැබැයි එතකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේක ඔන්න ඔය කතන්දරයට උත්තර දෙන්න තමයි බුදුහාමුදුරු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. ඇත්තටම බුදුහාමුදුරු කෙනෙක් ඒ තරම් අපිට වටිනවා. ඒයි මේ ඔක්කොම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුදුහාමුදුරු ගාව. බුදුහාමුදුරු දේශනා කළා මේ ඔය දැන් එතකොට ඔය ලෝභසිත, ද්වේෂසිත. දැන් ඔය කියන ඔයගොල්ලෝ දැන් ඔය 1 2 3 කියලා ගත්ත දේවල් ඔක්කොම ඇති වෙන්නේ කොහමද? ඔය දේවල් ඇති දැන් අපි කලින් කිව්වා හේතුව නැති කරලා තමයි ඵලය නැති කරන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා හොඳට. එහෙම කිව්වා. දැන් එතකොට ඔය ඔක්කොම දේවල් වල හේතුව මොකක්ද? ඔය ඔක්කොම ඇති වෙන හේතුවක් තියෙනවා. අපි ඔය හේතුවනේ නැති කරන්න ඕනේ කොහොමද? එතකොට අපිට ඔය දැන් මොකද මම අහපු ප්‍රශ්නේ මට මතකයි. මොකෙන්ද මේ උත්තර අහන්නේ? ලෝකසිත ඇති වෙන හිතේ කියලා ඒක නිරාමිස සතුටක් විඳින්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ ලෝභ වේද නැතිව නිරාමිස සතුටක් විඳින්නේ කොහොමද? එතකොට දැන් ඔය කියපු කාරණාවල් ඔක්කොම ඇති උනේ කොහොමද? දැන් ඔකට පොඩි උත්තරයනේ තියෙන්නේ. හේතුන් නිසානේ ඔක්කොම කියන්නේ හේතු නිසා හරි. හේතුන් නිසා හේතුව මොකද එතකොට? ඒකට හේතුව දැන් බාහිර රූපනේ හේතුව. ඒ කියන්නේ දැන් ආධ්‍යාත්මික රූපේට බාහිර රූප වැටෙන එක නවත්තන්න බෑ. නමුත් ඒව වැටෙනවනේ. ඉතින් බාහිර රූප නවත්තන්න බෑනේ අපිට. ඔව් ඒක ඒව වැටෙනවනේ. වැටෙන නිසා අපි තුම ඇහැ ගත්තොත් ඇහි ප්‍රසාද රූපේ ඇති වෙනවා. එතකොට ඒක හැබැයි ඒ දෙක එකතු වුණොත් අනිවාර්ය විඥානය ඇති වෙනවනේ. එතකොට දැන් අපිට එන්නේ එතනනේ හේතුව. ඒ දෙක ඇති වෙන හේතුව එතන. හොඳට අහගන්න. ඒ කියන්නේ මං දෙන උත්තරේ මගේ වචන වලින් නේද වෙන විදිහකට ඒ උත්තරේ කියන්නේ. එතකොට දැන් එතනම හේතුව තියෙනවනේ. ඒ කියන්නේ දැන් එක පැත්තකින් ඇහි ප්‍රසාද රූපේ හටගන්න හේතුුනේ බාහිර රූපේ. හරි. එතකොට ඒක වැටෙන හේතු කොටගෙන ඇතුනේ විඥානය. හරි. ඒ තුන එකතු වුණොත් පස්සේ ඇති වෙනවා. දැන් එතකොට දැන් ඕවා නිරුද්ධ කරන්න පුළුවන් නම් එකින් එකට. හරි. එතකොට අනිත් වෙන චෛතසික ටික ඒක වචන ඒ ටික වල දීශිප්තා ඒක නිරුද්ධ කරන්න පුළුවන් නම් කියන්නේ ඒක ගන්න දෙපයි දෙන්න. නෑ ඒක නිරුද්ධ කරනවා කියන්නේ දැන් මේ දැන් අපිට අවබෝධයක් තියෙනවා නම් අවබෝධ වෙනවා නම් දැන් ඇත්තට විඥානයේ හේතු කොටගෙන තමයි මෙතන මේ චෛසික ඉතුරු ටික පහළ වෙන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ දැන් විඥානයේ එතන උනොත්නේ පස්සේ වෙන්නේ විඥානයක් ආවෙන්න පස්සේ වෙන්නේ නැහැ. දැන් අපිට සමහරවිට රූප දකින්න අපි දන්නෙත් නෑ සමහරවිට. එතන වැටලේ නැහැ. නමුත් එතන ඇත්තටම මේ තුනද කිව්වේ මම එතන තුනේ ඇත්තටම හේතු කියන්නේ එක එකට එකක් හේතු වෙනවා. හේතු වෙච්ච ඒවා ටිකක් විතරයි. ඉතින් ඒ හේතුන් ගැන අපට අවබෝධය ඇති වෙනකොට අපිට අර කියන දැන් ඒව නිරුද්ධ කරගන්න පුළුවන් වෙනවනේ. ඇත්තටම අපි හේතුව දන්නවා නම් මේක ඇතුලේ මෙන්න මේ හේතුව කියලා හේතු නිරුද්ධ කිරීම තුළ
ඒ නිරුද්ධ අපිට කරන්න පුළුවන් නම් කියන්නේ අපි නිරුද්ධ කළ යුතු දෙයක්. ඔව්. ඒක කරනකොට අපිට ඒක තේරෙනවා මේක මේ නිරුද්ධ වෙනවයි කියලා මේ කියන මේ ආශාදය කියන එක. එහෙම නැත්නම් දේශය කියන එක. ඔව්. හිත මගේ ගලගත්ත විදිහයි